අයබෝවන් ඊයේ කරන්න දෙයක් නැහැ. හරි අර බුක්ස්පට් කොනනේ ගාව මං ඊට පස්සේ 2:00 3ට මං එළියට පොඩ්ඩක් ගියා. බුක්ස්පට් කොනනේ ගාව මේ හදනවා. මේ ඉලෙක්ෂන් බෝඩ් එකෙන් ඇවිල්ලා හදනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි බලමු. ඉතින් වෙන විකල්පයක් නැහැ නේ පුතා. හැම ළමයටම දැන් දෙන්නේ අද කරන්න බැහැ කිව්වා. අමාරුයි මොකද කිව්වා. පස්සේ අම්ම කෙනෙක් කෝල් කරලා ඇහුවා මං කිව්වා ඉතින් මේක ඉතින් ප්‍රධාන විෂයක් මට වෙන කරන්න දෙයක් නැහැ. අද තමයි කරන්න පුළුවන්. දැන් එක එක දවස්වල එක එක පන්ති ඔයගොල්ලෝ එක එක තැන් වලටත් යනවා. ඒක අමාරුයි කරන්න. right. දැන් බලන්න ඔබලා එන්න ඕන ඉක්මනට අද දවස් කවරන්න කීයද කියලා. තව සතියක් යනකොට කවදද වෙන්නේ බලන්න. බලන් ඉඳිද්දි කාලය යනවා. මේ පාඩම් නිකන් ආවට ගියාට කරම තමයි ළමයි මේ අමාරුයි කියන්නේ. අපහසුයි කියන්නේ. හරි මේම අමාරු පාඩම් නෙමෙයි. ඔබ මහන්සි වෙන්න ඕනේ ළමයි කිසි මහන්සියක් නැහැ නිකන් බොරුවට එනවා. එන්නම් බාලිනවා. දවසක් එන්නේ නැහැ. ඊට පස්සේ ආයි දවසක් එනවා ආයි එන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඉතින් කියනවා අමාරුයි කියලා කිරණයක් අඳින්න දුන්නත් අමාරුයි කියනවා. දැන් බලන්න මේ වෘත්තියක් තියෙනවා. වෘත්තියක මං කිව්වා පරිදි යම් ලක්ෂණ ස්පර්ශක ගහුවොත් කේන්ද්‍ර ඉඳලා අදිනේ අරය එතන ලම්බකයි. එහෙමනම් දැන් ඔබට පේනවා මේ කේන්ද්‍ර ඉඳලා තමයි මේ පරිදියට ඇඳි මේ අරය. එනිසා මේ ස්පර්ශක ගහන්න ඕනේ නැහැ. එතන ඇත්ත වශයෙන්ම ලම්බකයක් තියෙනවා. දැන් අපි දන්නවා ලක්ෂ ගොඩක් එකතු වෙලා තමයි රේඛාකරය. ඒතර අපි එක මේ චූටි තනක් මෙතන ඒ කේන්ද්‍රයෙන් ඉඳලා අඳින මේ රේඛාව මේ අවතර දර්පණයේ මේ කේන්ද්‍රයෙන් ඉඳලා අඳින රේඛාව මෙතෙන්ට ලම්බකයි යන්නේ. හොඳට මතක තියාගන්න මේ හරි ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි කවුරු ආවත් තාමත් මට බෑ බල ඉන්න මං මෙතන කරා යනවා. රයිට් ඉන්න එක හැම එක්කෙනාම කරගන්නේ නෑනේ. ඉහළට මහන්සි වෙන ළමයි තමයි ඉතින් ඉගෙන ගන්න. හරි අනිත් අය ඉතින් බොරු කර කර මොනවා හරි කරයි. රයිට් සාහන බලාපොරොත්තු වෙයි. රයිට් එතකොට දැන් ඔබ පස්වෙනි පිටුවේ නැත්නම් මේක වෙලාවට අවතල දර්පණ ඉවරයි. පස්වෙනි පිටුවේ අයන්න ඔස්සේ පත්ත කිරණ විබන් මේ දෙන්නේ මේ අරයට කියන්නේ ප්‍රධාන අක්ෂ කියන්නේ. ඒ ඔස්සේ පත්ත කිරණේ කොහොමද පරාවර්තනය වෙන්නේ? මම ඔබට තියර එකක් කියලා දුන්නා. කේන්ද්‍රේ ඉඳලා මේ පරිධියට ඇඳොත් යාරයක් ඒක ලම්බකයි. ඒක මේ ලම්බකයක් මේ. එහෙනම් ලම්බකෝ පතනිනවා ලම්බකවම පරාවර්තනය වෙනවා කියන එක. ඊතලියම දාන්න ඕනේ. එහෙනම් උතන අයන්න ප්‍රධාන අක්ෂ ඔස්සේ පත්ත කිරණ ඒ ඔස්සේම පරාවර්තනය වේ කියලා ලියලා ඔබ ටිකක් තේන්න ඊතලේ දාගන්න ඉක්මනින්. ඒ ඔස්සේම පරාවර්තනය වෙයි. ඉක්මනට කරන්න. ඒ ඔස්සේම පරාවර්තනය වෙයි. right ඉක්මනින් දාගන්න. ඒ ඔස්සේ පරාවර්තනය වෙයි. right ඊළඟට කේන්ද්‍රයේ සිට දර්පණයට පැත්ත කිරණයක්. එතකොට අපි කේන්ද්‍රයේ සිට දැන් මේ තියෙන මේ ඕනේ තන මේ බලන්න. මේ හැම ඕනෙම තන මේ අවතල දර්පණයක් කියලා හිතන්නේ මේ පැත්තදී. හොඳට එතකොට මේ කේන්ද්‍රයේ ඉඳලා දර්පණයට පැත්ත වෙනවාදී. ආවම ගියා මේ පැත්ත වෙනවාදී. මෙතනත් අවතලයි මෙතනත් අවතලයි හරි. එතකොට මේ ලම්බකයිනේ මේක. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ඔස්සේ පරාවර්තනය වෙන්නේ. එතකොට මෙන්න කේන්ද්‍රය ඔස්සේ එනවා දර්පණයට. ඒතර මේ තියරි එක දන්නේ නැතුව ඔබ කටපාඩම් කරන්න ගියොත් අනිවාර්යෙන් ඔබට වරදිනවා. ඕනෙම කිරණයක් අඳින්න පුළුවන් මේ තියරි එකෙන් හොඳට ආගෙන ඉන්න. හරි කේන්ද්‍රෙන් දර්පණයට ආවොත් දැන් මේක වගේම මේකත් අරයක් නේ. ඒතර ලම්බකයිනේ මේකත් ලම්බකයි. ඒ ඔස්සේම පරාවර්තනය වෙනවා. right
එහෙනම් කියන්නේ ඔස්සේ පරාවර්තන වෙයි කියලා මේ රූපය අඳ ගන්න. ඉක්මනින්. ඔය රූපය අඳ ගන්න. right. ඔන්න දැන් ඔය ඉගෙනගත්ත තියරි එක අපි පාවිච්චි කළා මේ කිරණ ආදින බලන්න. ද්‍රවයට පතිත කිරණය. ද්‍රවයට. මේ තියරි එක පාවිච්චි කළා අපි කිරණ ආදිනවා ද්‍රවයට පතිත කිරණය මේ බලන්න. දැන් මේක බැලුවා මේ කිරණ ද්‍රවය ද්‍රවයට පතිත කිරණය ඔන්න. පැහැදිලි. දැන් කොහොමද ඔකේ පරාවර්තන කිරණ අඳින්නේ? right? ඔබ තේරුම් ගන්න මෙතන චූටි තලදර්පණයක් කියන එක හැම විටම හිතන්න ඕනේ. ඔබ දන්නවා මේ නේ කම්මපා තලදර්පණයක මේවා ආලෝක කිරණයක් දුන්නොත් එහෙම ආනතව දර්පණයට ඒකේ පරාවර්තන කිරණ අඳින්නේ මේ පතන ලක්ෂිත ලම්බකයක් ගන්න පිටින්ම ඉතින්. එහම ලම්බකයක් ගන්න පිටින්. මේක තමයි පතන කෝණය. ඔබ දන්නවා පතන කිරණයයි ලම්බකය අතර කෝණය පතන කෝණය. ඒ කෝණයට සමාන කෝණයක් විදිහට අඳින්නවා තියෙන්නේ. ඔබට මම කිව්වා තලදර්පණයකට ආනතෝ කිරණයක් පතන කරොත් මේ පතන ලක්ෂයට ලම්බකයක් ගන්න. ඒතර මේ තියෙන්නේ මේ පතන කෝණය ඒ කෝණයට සමාන කෝණයක් විදිහට අඳිනවා. ඒ ටිකම තමයි මෙතන තියෙන්නේ. දැන් මේ ද්‍රවයට පතන අපි පී ද්‍රවයනේ. එතන චූටි තලදර්පණයක් වෙනක හිතන්න. උන මේක ලම්බකයෙන් දරුවෝ. හරි? දැන් ලම්බක නම් මේක පතන කෝණය ඇති. ඒ පතන කෝණයට සමාන කෝණයක් වෙන විදිහට දර සටහනක් අනිද්දා තියෙනවා. පැහැදිලි? හරි අර ලම්බක ඒ සිද්ධාන්තයේ තියරි එක යොදාගෙන තමයි මේ ඔක්කොම අඳින්නේ. ඇඳ ගන්න ටක්කා. ඉක්මනින් ඇඳ ගන්න. ද්‍රවීට පත්ත කිරණය. right? එතකොට ඒකේ යට තියෙන්නේ මේ රූපේ දීලා PFC දාලා ඒක ඇඳ ගන්න මේක. ඉතින් යට ලොකු රූපයක් තියෙන්නේ. දැන් ඒ රූල් දෙකේ ඒක රූල් දෙකේ විතරනේ ගහන්න තියෙන්නේ මේ දෙක විතරනේ. දාලා මෙහෙම ලියන්න අර ඉරි දෙකක් තියෙන තිත්තිරි දෙකක් එක ලියන්න. මෙහිදී පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වෙනසේ. පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වෙනසේ. පරාවර්තන කිරණය අඳින්න. පරාවර්තන කිරණය අඳින්න. right. අන්න ඔබට මේ තියරි එක දැන් මම උගන්ලා තියෙන්නේ. දැන් මම ඔබට ඊයන්නේ බලන්න. ප්‍රධාන අක්ෂයට ආනතෝ පතන කිරණ. දැන් ඕන එකක් අඳින්න පුළුවන් තමයි බලන්න. ප්‍රධාන අක්ෂයට ආනතෝ පතන කිරණ හරි. දැන් ඔබට දෙනවා මේ තියෙන ප්‍රධාන අක්ෂය. මේ නාභිය මේ කේන්ද්‍රය මේ වෘත්ත කේන්ද්‍රය. ප්‍රධාන අක්ෂයට ආනතව. දැන් අපි ඒක ඕකේ දියත් විතරනේ. ඇලයින්ද මේකටනේ. මේකට මේක සමාන්තර නෑනේ. කොහොමද ඔකේ පරාවර්තන කෝණය අඳින්නේ? කිරණය අඳින්නේ. අර මම ඉගන්නේ තියරි එක. මොකද මම ඉගන්නේ තියරි එක මේ තියෙන්නේ. තල දර්පණයක මෙතන පොඩි තල දර්පණයක් තුල ගිහින් මේ එක ලක්ෂයක්. කොහොම කිරණයක් ඔබට දුන්නොත් ඔකේ පරාවර්තන කිරණය අඳින්න ඔබ පරාවර්තන නියම දන්නවා. මේ පතන ලක්ෂයට ලම්බකේ ගහන්න මේ කෝණයට සමාන කෝණයක් විතර අඳින්න. ඒ වගේ මෙතෙන්ට මේ කේන්ද්‍රය ඉඳලා ලම්බකේ ගහන්න. මේ තියරි සිද්ධාන්ත. විද්‍යාවේ කිසිම දෙයක් නැහැ සිද්ධාන්ත පාවිච්චි නොකර උගන්නන ඒවා. භෞතික විද්‍යාවේ රසායන විද්‍යාවේ. ඒ තියරි හරියට තේරුම් ගත්තොත් මේ කොට. නැත්නම් එහෙම මෙහෙම කරන්න ගියොත් ඔබට බැරි වෙනවා. නිකම් බොරුවට ඒවා යන්තම් කරන්න ගියොත් ඔබට කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒතර මේ පතන කිරණය මේ පතන ලක්ෂයට කේන්ද්‍රය ඉඳලා ලම්බකයන් දින්න කඩේරි වලින්
ඒතර මේ තියෙන මං අඳලා දැන් මෙතන ඇන්දි මේ කිරණෙට පරදර්පණයක පරාවර්තන කියන අඳින්න පතන ලක්ෂයට ලම්බකයක් ගැහුවනේ. ඒකේ මේ වක්‍ර කොටසේ මේ වෘත්තයේනේ කේන්ද්‍රයේ ඉඳලා අඳින ලම්බ එකක් මේ අරයක් ලම්බකය. ඒ තීරයක උතරම තියන්න. ආන්න දැන් මේක ලම්බකයිනේ. එහෙනම් මේක පතන කෝණය. එහෙම ලකුණු කරන්න එපා. ඒ කෝණයට සමාන කෝණයක් එන විදිහට දල රසටනක් හදන්න. එච්චරයි. ඇඳගන්ටක් ගාලා. ඒ කෝණයට සමාන කෝණයක් එන විදිහට අඳින්න. දැන් දෙවෙනි එක බලන්න. ඒත් ආනත එකක් නේ. හරි? දෙවෙනි එක බලන්න ඒකත් ආනත එකක් නේ. ඒ ආනත එක කොහොමද එන්නේ බලන්න. යටි ඉඳලා එන්නේ මම මකනවා මේක. ඉක්මනින් රූලර් පැන්සලයි හරි තියෙන්න මකන එකයි ලොකු ළඟ තියාගන්න. හරි? ඉතින් මකන්න ඕනේ නැහැ නිකන් දැන් අපි බලමු ඊළඟට. මේ බලන්න. ඒක ප්‍රධාන අක්ෂරය ඇලවයි නේද? පතන කිරණය. එතකොට කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් හඳින්නේ. දැක්කද? එහෙම තු මෙහෙම આવොත් මෙහෙමයි යන්නේ යන්නේ එහෙම આવොත් මෙහෙමයි යන්නේ යන්නේ. ඊව මේ නියම විද්‍යාත්මක ක්‍රම නෙමෙයි. ඔබ ඒ ක්‍රමයක් තියෙනවා තියරි එකක් තියෙනවා ඒ තියරි එක තමයි මම මේ කියන්නේ. අන්න කේන්ද්‍රයේ ඉඳලා අඳින අරයක් ලම්බකයි. ඒතර මේක දින පතන කෝණය මේක. ඒ කෝණයට සමාන කෝණයක් ඉඳලා නේද? ඔබ දැන් ඒක පැහැදිලි ඇති. රයිට්. දැන් අපි අවතල දර්පණ වල කිරණ අඳිනවා. කිරණ ගොඩක් තියෙනවා ලක්ෂාකාරයක් තියෙනවා. ඊට පස්සේ දවතල දර්පණේ නාභිදුල හොයන ඇති කියලා දෙනවා. ඔබට මේ ඔක්කොම බහට හදනවා. භාවිතයක් යදෙනවා. උත්තර දර්පණත් අඳිවර කරනවා. රයිට්. නැගලන්න නැතුව ඉක්මනින් මේක කරයි යමු. හරි? මේ ළමයි පරක්කු වෙලා පැහැදිලි කරගෙන ඉන්නවා මේ නෝනට බෙහෙත් ගන්න කියලාද බබාට බෙහෙත් ගන්න කියලාද මන් දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරි කනගාටුයි මොකද විභාගෙ ලියන්න යනවා බොරුවට සමහර අය මේ කියන්නේ දැන් මෙතන ඇන්ස්කේ විද්‍යානිපන්ති ඉන්නවා මම හොඳට දන්න හොඳ දරුවෝ කීප දෙනෙක් නිතරම එනවා දුන්න ගමන් කරනවා මට යා දරුවගේ නම මතකත් නැහැ දුන්න මනම් ගමන් කපාරයි කියදෙන හොඳට කරනවා ඒගොල්ලෝ ගොඩක් දුර යන අය අධ්‍යාපනයෙන් ගොඩාක් දුර යන අය උතරම දෙවියන් ඒ හැමදේම එන කැපෙලා කරන හොඳට තීරුම් ගන්න ඒව උත්සාහ කරන අය ගොඩාක් දුර යනවා. දරමිරුවත් හැමදාම එනවා. මනුලියක් එනවා. එයාගේ යාළුවත් එනවා. නමුත් එයාගේ යාළුව කට්ටියක් හිටියේ නැහැ. මම අයින් කරා මේකේ නැතුව ඇති ඔබ තේරුම් ගන්න නිකන් මේ පන්ති පටන් අරන් ඔබ සති දෙක තුනක් ආවා. එක දවසක්වත් නෑ රටවටේ ගිහිල්ලා. ඉතින් මට තේරෙන්නේ නැහැ. ඒකේ අත අයින් කරේ. එහෙනම් දැන්නෝ මමත් අකමැති එහෙම ගන්න. නින දෙන්නද හරියට කරනවා හරි. විභාගෙ දිහා බලන්නකෝ. රයිට්. දැන් මම තව එකක් ඔබට දෙනවා එතන යටින්. ඔය රූප දෙක තියෙන්නේ ඊයන්නේ. එතන ඉඩක් තියෙන්නේ. ඉඩක් තියෙන්නේ. දැන් රමිතු මට දාන්න ඕනේ මේක. රයිට්. ඔන්න මෙන්න නාභිය මෙන්න කේන්ද්‍රය මම දෙනවා ඔබට අඳින්න මේ මේක අකදී. ඕන්. මේකේ පරාවර්තන කිරිය අඳින්න. right අනිවාර්යයෙන්ම ගාලක් වලින් ඒකේ පරාවර්තන කිරිය අඳින්න. ඔබ මේ පාඩම මිස් කරගත්තොත් ඔබද බලන්න දැන් මම මේ ටිකේ අර දැන් මේ ඔබට උගන්වන්න ඉස්සෙල්ලා මේ අර පොත ලියන එක දෙලේ හිටියේ පාස් පේපර්ස් බැලුවා ප්‍රභාස් සංස්කෘතියේ ගිය අවුරුද්දෙත් තියෙනවා මේ අවුරුද්දෙත් තියෙනවා දැක්කද ආලෝකයේ ගිය අවුරුද්දෙත් තියෙනවා මේ අවුරුද්දෙත් තියෙනවා විද්‍යුත් රසායනයේ ගිය අවුරුද්දෙත් තියෙනවා මේ අවුරුද්දෙත් තියෙනවා හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව ගිය අවුරුද්දෙත් තියෙනවා මේ අවුරුද්දෙත් කොටස් තියෙනවා එතකොට ඔබට මම මේ කියන්නේ නිකම් අනාථ වෙන්න එපා මම කියන දේ කරන්න රයිට් මේක කරන්න රමිරු දාන්න බාන්න පුළුවන් අපිට දාන්න ඕකේ රමිරු යන්තු කියන සටහන දාන්න බෑ සර් දාන්න බෑ මනුලයා ඉන්නවද මනුලයා ඉන්නවද ඔව් නැති වෙන්න බෑ ඉන්නවනේ රයිට් දාන්න බෑ හරි කෝෂිරා ඉන්නවද
කෝෂිලානේ ඉතින් එක ඒ වෙලාවට එක ඒවානේ. හිරුනි හිටියා කෝෂිලා ඉන්නවද හිරුනි? ඈ? හිරුනි හිටියා. දැන් අකිලත් නෑ නේද? අකිල ඉන්නවද? හිරුනි? හරි? ඉන්නවා. කෝෂිලා නෑ නේද? ඔව්. ඔය එක තමයි කිව්වේ. නැද්ද කොයිද කියලා මං කිව්වේ ඒක තමයි කිව්වේ. ඊට පස්සේ අම්මලා බලාපොරොත්තු වෙනවා මේ විභාගයෙන් පාස් වෙන්න. ඕනේ දෙයක් කරගත්තා. රයිට්. හොඳයි මේක කරන්න මම අහන්නේ ඊට පස්සේ මම දන්නවනේ. හොඳට කරන්නේ දිනපතා එනයි කරුණාකර මේක අඳින්න. මේක අඳින්න පරාවතන කිරනේ. හැමදේම අඩුවෙන් කරගෙන විභාගයන් එකයි මට කරන්න දෙයක් නැහැ. රයිට්. රයිට්. අඳින්න ඕකේ. මොකද කරන්න ඕනේ මේ පතන ලක්ෂයට දැන් මේකට ඇලයි නාඩි ඉඳලා නෙවෙයි කේන්ද්‍රේ ඉඳලා කඩේරි වලින් අඳින්න ලම්බකය. උත්තර මතක තියාගන්න. එතන මේ කෝණය තමයි පතන කෝණය. ඒ කෝණයට සමාන කෝණයක් නේද අඳින්න. right that. දැන් තුන රෝමි ලක්කන් තුන අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ලක්ෂණ. right. එතකොට අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ලක්ෂණ මේකේ කිරණ සටහන් තියෙනවා හඳින්න අයන් නෑයන් යන්න. කියනවා ප්‍රධාන වශයෙන් ප්‍රධාන තිනෝ පහක් පොත ගන්න නැත්නම් මේකේ අඳින්න කියලා මට බලන්න ඉදිකුත් නෑනේ. නැත්නම් මේකේ ඔබට මේකේ තමයි අඳින්න මං කියන්නේ. නමුත් ඔබට මට බලන්න විදියක් නෑ. ඒ නිසා පොත ගන්න මේක නැත්නම් කැටවි මඩගායි කොටුගායි කෙරගායි පොත ගන්න. අරන් ලියන පොතේ පෑනෙන් ලියන අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ලක්ෂණ. ඉක්මනට ලියන්න. right. එතකොට අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ලක්ෂණ ගන්නකොට උතර බලන්න. අවතල දර්පණයක් ඉදිරියේ මරේ වස්තුවක් තියෙන්න පුළුවන් අවස්ථා තියෙනවා පහක්. මම මේ කියන ඒවා අනුගමනය කරන්න. මේ පාඩම ඔබට මෙහෙම ගන්න ටිකක් අපහසුයි. ඔබට බලන්න විදියක් නැහැ. මොකද ඉතින් කරන්න වෙනවනේ. හරි? ඊළඟ සෙනසුරාදා ඔබට උගන්වනකොට මේ සතිය තුළ මම ආහාර මාර්ග පද්ධතිය දෙනවා. ඒක එක දවසක් චලිතය කියන්නේ මේ ආලෝකය අනිත් දවසේ ආහාර මාර්ග පද්ධතිය මාරු කරගෙන කරනවා. භාගයට භාගයක් එහෙම නැත්නම් එකම දවසේ පැයක් මේක පැයක් කරක එහෙම කරන්න. right. අනිවාර්යෙන් දෙනවා. right. දැන් අවතර දර්පණයක් ඉදිරියේ වස්තුවක් තියෙන අවස්ථා පහක් තියෙනවා. මේවා මතක තියාගන්න. ඒකට මෙයා ලේසි. එකක් තමයි නාභිය ද්‍රවයත් අතරදී එක. දෙක නාභිය මත. තුන නාභියයි කේන්ද්‍රය අතරදී. හතර කේන්ද්‍රය මත. පහ කේන්ද්‍රය පිටිපස්ස. ඔය අවස්ථා පහම විභාගයට එනවා. මෙන්න මේ අවස්ථාව අඳින්න ඇවිල්ලා තුනවා කීප විටක්. කෙටිපස්වල මේ හැම අවස්ථාවම දාලා තියෙනවා. ඉතින් දැන් අර මම මේ වැලියමුනේ D5 පන්තියේ විද්‍යා හොඳ good subject කරන එකේ නායකයන්දී හොඳ ගෑනු ළමෙක්. මම කෝල් කරලා හැවුවම ඒගොල්ලෝ ලියන ප්‍රශ්න හොඳටම ලිව්වස කෙටි ප්‍රශ්න සමහරක් ටිකක් අමාරු නා කියලා. ඇත්තම මම ඔබට කිව්වේ සියුම් ප්‍රශ්න තියෙනවා 7ක් 8ක්. ඒවා හොඳට කරපු ළමයින්ට නම් පුළුවන්. right නැත්නම් අනිත් පැයට ඒක කරන්න බෑ. හොඳට තියරි හොඳට ඉගෙන ගත්තට පුළුවන් නැත්නම් කනා තමයි ගහන්න වෙන්නේ. මම අර කිව්වේ ඉන්ටර්වියු පන්තියේ සෙබස්තියන් ගේ ස්කෝලේ. ඔබට මම නිතරම කියනවා නමත් නිතර මතකයි සෙව්වාන්ති. කෙටිපස 37ක් හරි කියනවනේ. 37ක්.
ලොකු ගාන 3ක් තමයි චුට්ටක් වැරදිලා තියෙන්නේ. ඒක ඔබට ඒත් එක්ක හිටපු අනිත් ළමයි මගින් ගත්තේ එහෙමනම් එයා විතරක් එහෙම වෙන්නේ හැමදාම පැමිණීම කියන දේ කිරීම කියන දේ කරනවා. ඒ නිසා මේ හොඳටම තියන්න අවතල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තියෙන පුළුවන් අවස්ථා 5යි. දැන් ඔබ ඒක ලියන්නකෝ එතන. ලියන්න අවතල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබිය හැකි අවස්ථා 5ක් කියලා ලියන්න ටක් ගාලා. right. වස්තුවක් තැබිය හැකි අවස්ථා 5කි. අවතල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබිය හැකි අවස්ථා 5කි කියලා මේක දල සටහන මේ. දැන් මම ඔබට බලන්න නෑනේ. නිකන් මේ කවිය අඳින්නේ නෑ. මේ රූල ගහන්න ඕනේ නෑ. ගහනවා නම් ගහන්න ටක් ගාලා මේ කොටසට මේ කොටස සමාන f c දාලා 1 2 3 4 5 හිත ඉන්නේ නැතුව ඉක්මනින් කරන්න. අවස්ථා 5යි. right. එන අපිට පේනවා එක නාභිය ද්‍රවය අතර දෙක නාභිය මත දෙක නාභියයි කේන්ද්‍රය අතර තුන නාභියයි කේන්ද්‍රය අතර හතර කේන්ද්‍රය මත පහ නාභිය මත sorry කේන්ද්‍රය පිටිපස්ස right මේක අඳගන්න කිව්වා. දැන් මම මෙතන අඳපේක ඔබට දැන් ඔක පන්ති නම් මම මෙතන අඳලා නැත්නම් පොතේ අඳලා ඔබට මම බලනවා මේක නාගේ දැන් මෙතන කරන්න දෙයක් නැහැ නේ. මේක ටිකක් සංකීර්ණ පාඩම වරදි. හොඳයි. දැන් මේකේ පොතේ අඳලා පස්සේ ටියුට් එකේ අඳ ගන්න. right. පළවෙනි එක අපි අයන්න තියෙනවා ඔය තියෙන ටියුට් එකේ ද්‍රව්‍යයක් නාභියක් අතර වස්තු ඇති විට. ලක්ෂණ ඕකේ ලියමු. ලක්ෂණ ඕකේ ලියමු. පොතේ අඳිමු. ද්‍රව්‍යයක් නාභියක් අතර වස්තු ඇති විට. right. දැන් මේ පැත්ත බලන්න. එහෙම ලියලා ද්‍රව්‍යයි නාභියයි අතර පීසා f අතර ඔබ අනිවාර්යෙන් මම මේ කියන්නේ කරන්න ඔබට ඉතාම පාස් වෙනවා. වරදින්න හොඳට අහගන්න. නැත්නම් දිගට හරහාට වරදී. right. ඔබ ද්‍රව්‍යත් නාභියත් අතර අඳුරන මේ පොඩියට දර්පණය පෙන්වන්න මේ ස්පර්ශකය අඳින්න. අවතල බව පොඩියට පෙන්වන්න මේක ස්පර්ශකයක් අඳින්න. අඳින්නක් ගාලා දැන් ඉතුරු කිරණ පහේම හතරෙම ඔය ක්‍රමයේ තමයි අඳින්න පටන් ගන්න. මම මේක ඇඳලානේ තියෙන්නේ. මම ස්පර්ශක ඇඳලා නෑ උතන. එහෙම අඳින්න ඕනේ නෑ. නමුත් ඔබට වරද්දන නිසා මම මේ කියන්නේ. පොඩියට පෙන්නලා ස්පර්ශක අඳින්නයි. හරි. දැන් මේ රේඛා අඳින්න පෑනෙන් පැන්සලෙන් මේ නාභිය ලකුණු කරොත් මේ දුරට හරියට සමානව අඳින්න. කේන්ද්‍රේ මේ අරය හරියටක් තමයි මේ හරිමැදින් අඳින්න. නැත්නම් දිගට හරහාට වරදිනවා කියන දිගට හරහාට කිරණ වරදිනවා. මේ අරය හරිමැද F ලකුණු කරන්න. නැත්නම් දිගට හරහාට වරදිනවා. right. ඔබ ඇඳා. right. ඊළඟට මෙන්න වස්තු තිබ්බ මේ ද්‍රවයනේ. හරි. ඕන වස්තු තිබ්බද? නාභියයි ද්‍රවයයි අතර මේ ඕනේ තැනක් තියන්න පුළුවන්. නැදම ඕනේ නැහැ. ඕනේ තැනක් තියන්න. right. තියන්න. හරි. දැන් ඔබ දන්නවා හොඳට අහගත්තොත් එකපාරින් කරයි. ඕනම එකක කිරණ දෙකයි අපි අඳින්නේ. මතක ඇති ලක්ෂයක තල දර්පණයේ කිරණ දෙකනේ. මේකෙත් මේ උඩේ ඉඳලා කිරණ දෙකයි අඳින්නේ. තල දර්පණයක ලක්ෂයක ඉඳලා කිරණ දෙකනේ අඳින්නේ. මේකෙත් මේ උඩේ ඉඳලා කිරණ දෙකයි අඳින්නේ. හොඳට මතක තියාගන්න. රූල නම් ඕනේ. මට නම් රූල ඕනේ නැහැ. හරි? කිරණ දෙකයි අඳින්නේ. එක කිරණයක් මේකෙන් මේ ඔබට පේනවා ප්‍රධාන අක්ෂයට සමාන්තරව අඳින්න. හරි. ප්‍රධාන අක්ෂයට සමාන්තරව අඳින්න. හරි. ප්‍රධාන අක්ෂයට සමාන්තරව අඳින්න. දැන් අහගන්න.
ඒතර තව මේ වස්තුව මෙතන නාභිය මත නාභියයි කේන්ද්‍රය අතර කේන්ද්‍ර මත කේන්ද්‍රය පිටිපස්සේ ඉතිරි අවස්ථා හතරමත් මේ රේඛීය වස්තුවක් තියෙන්නේ ප්‍රධාන අක්ෂ මත පළවෙනි කිරණේ ඔය අවස්ථාව උකුරේ වඳින්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව දැකලා හොඳට මතක තියාගන්න. දැන් ඔක කොහොමද පරාවර්තනය වෙන්නේ? ප්‍රධාන අක්ෂයට සමාන්තර ඒවා ඔබ ඉගෙන ගත්තා. ඒක තමයි ඔබ කටපාඩම් කරේ එකම එක. මේ පැත්ත බලන්න. නාභිය අර මම මෙහෙන් තියන්නේ නැහැ. ඉතින් මම ලක්ෂ පෙන්නේ නැහැ නෙවෙයි. මම කියන එක බලන්න මෙතන මේ ලක්ෂයයි මේ ස්පර්ශ ලක්ෂයයි මේ කෙරෙන ලක්ෂයයි ඇති කරන් ආන්න ප්‍රධාන අක්ෂර සමාන්තර ලක්ෂණයි. ප්‍රධාන අක්ෂර සමාන්තර ඒවා නාභිය හරහා යන්නේ. හරියට අඳින්න මම පන්ති ගන්නකොට ඒකෙදිත් සමහරවල් මේ වරද්දන නම් දැන් මට පේන්නේ නැතුනම් කොච්චර වරදීද? හරි මේවා විභාගයට අඳින්න දෙනවා මතක තියාගන්න. අඳින්න දෙනවා මේක ආව 3-4 පාරක්. අඳින්න දෙනවා හරියට අඳින්න. හරි. දැන් මේ ඕනම අවස්ථාවක වස්තු රේඛයක දුන්නොත් උඩේ ඉඳලා ප්‍රධාන අක්ෂර සමාන්තරයි ඒක නාභිය ඔස්සේ පරාවර්තන වීම අඳින්න අනිවාර්යෙන් මේ ඊතර මත බලන්න. හරිද? හරි. දෙවෙනි එක ඕන තැනකට මෙතන අඳින්න පුළුවන්. ඕන තැනකට. නමුත් ඔබ එක පාට අමාරු වැටෙනවා. ඕන තැනකට පුළුවන්. හැබැයි මෙතන ටිකක් පරිස්සම් වෙන්න. මම ඔබට කියනවා මේකේ දෙවෙනි එක අඳිනකොට හොඳට අහගන්න. දැන් මෙහෙම වැටිලා මේකෙන් මෙහෙම වැටිලා මෙහෙම යනවා. කේන්ද්‍රස්ත්‍ය අඳින්න පුළුවන් මේක. එහෙම අඳින්න පුළුවන්. නැවත පුළුවන් මෙහෙම අඳින්න. මෙහෙම මෙතන ඉඳලා හොඳට බලන්න. හරි ද්‍රවයට පත්‍ර අඳින්නේ අපි ඇඳ කිරනමයි මේ ද්‍රවයට පත්‍ර අඳිනවා. දැක්ක ද්‍රවයට පත්‍ර අඳින්න හරියට වෙන්න ඕනේ එකක් ඇන්දේ ප්‍රධාන අක්ෂර සමාන්තරයි නාභිය හරහා ගියා. දෙකද අපි ඉගෙන ගත්ත තියරි එක පාවිච්චි කරන්නේ. තව විනාඩි 10ක විතර මේ ඔෆ් වෙයි. පුරුදු විදියට ඊයේ උන් නැති මන් දයි කියලා. අද එහෙම වෙනවයි කියලා දානවා ඊට පස්සේ විනාඩි තප්පරෙන් හදනවා. හයිට අහගන්න. හරියද මම නැවත කියනවා ප්‍රධාන අක්ෂර සමාන්තරය වන නාභිය හරහා යනවා. දෙවෙනි කිරණ අඳින්න ද්‍රවයට ඔබ ඉගෙන ගන්න දරුවෝ මගෙන් ඕනම කිරණයක් දර්පණයට බතුනාම ඒකට කේන්ද්‍රේ ඉඳලා ලම්බකයක් ගහලා පතන කෝණේ පරාවර්තන කෝණයට සමාන විදිහට අඳිනවනේ. දැන් මේකෙන් පාඩම් කරන්නේ කටපාඩම් කරන්නේ ප්‍රධාන සමාන්තරේව නාභිය හරහා. මේක අඳින්න නම් කේන්ද්‍රේ ඉඳලා ලම්බකයක් ගන්න. ලම්බකේ ගහන්න දැන් නැහැ කේන්ද්‍රේ ඉඳලා ඇඳ මේ රේඛා මේ අරේ ලම්බකයිනේ. එහෙනම් මේ කෝණය පතන කෝණය වගේ. ඒ කෝණයට සමාන කෝණයක් ටිකක් දල විදියෙන් ගන්නනේ හරියට රූල පාවිච්චි කළා රූල පොඩ්ඩක් මෙහෙම තියලා එහා මෙහා කරලා ඉදිරියට යෝග වැදගත් වෙන්නේ වරදිනවා. මේ කෝණයට සමාන කෝණයක් විතර ගන්න. කෝණමානම තියන්න ඕනේ නැහැ. දැන් හරියද? දැන් ඔබට මෙහාට දික් කරන මේක අපසාරේනේ. ආපස්සට දික් කරන්න. හරි? මෙතන දික් කරන්න එපා. මෙතන දික් කරන කොටසක් මෙහෙට ගන්න උට්ටක් හරි. ආපස්සට දික් කරන්න හරි. කඩේරි වලින් මේකත් ආපස්සට දික් කරන්න හරි. මේක චුට්ටක් දුකේ උදිමට පේන්නේ. හරි? ආසනයෙන් සමානව ගන්න. හරි? මේක මෙහෙම හරි. ඔය මෙතනින් ඉඳලා ගන්න එපා. හරි? වැරදි සම්පූර්ණ වරදිනවා. මේකෙන් චුට්ටක් කරගෙන මෙහාට අඳින්න හරි. ඔන්නෝම අඳින්න.
හරි පොඩ්ඩක් අරගෙන ඔන්නෝම අදින්න දැක්කද ආන්න දැක්කද පේනවද මේ රේඛාව එකම රේඛාව මේ රේඛාවත් එකම රේඛාව අන්න ප්‍රතිබිම්බි කීපාරක් මේක ආවද දැක්කද මේ වස්තුවේ ප්‍රතිබිම්බ ලැබෙන්නේ හරිද right ඇඳ ගන්න මෙතනින් කිරණ දෙකයි එකක් ප්‍රධානක සමාන්තරයි අර කලින් දර්පණයේ අදපු දෙයම තමයි ප්‍රධානක සමාන්තරව නාභිය හරහා ගියා අනික ද්‍රවීට අඳින්න ඕනි තරම් අඳින්න පුළුවන් එකපාරට ඒ වැඩ දාන්න එපා ද්‍රවයට ඇඳම මේක ලම්බකනේ මේ රේඛාව එතන මේ පතන කෝණය ඒකට සමාන කෝණයක් හරියට එහෙම වෙන්න ඇන්දොත් තමයි හරි වෙන්නේ. දැන් මෙතන නම් පොඩ වරදින්නේ නැහැ. අඳින්න මේ අතර එතකොට දෙක දික් කරොත් අන්න. දැක්කද? මේ කඩේරිලෙන් මේ පැත්තේ මේ දර්පණයේ තුලින් පේන්නේ මේක. අන්න ඔබට ප්‍රතිබිම්බ බලා ගන්න පුළුවන් දැන්. මේ දර්පණයේ තුලින්. කොහොමද මේකේ ලක්ෂණ? ඔබ ටියුට් එකේ තියන්න එතන තියෙන්නේ. අයන්නේ විශාලයි. විශාල වස්තුවක් දැක්කද? මේ ඔළුව මෙතන ලැබෙන උඩුකුරුයි right දර්පණයේ තුලින් පේනවා අතාත්මිකයි විශාල උඩුකුරු අතාත්මික ප්‍රතිබිම්බය ලැබෙනවා right විශාල උඩුකුරු අතාත්මික ප්‍රතිබිම්බය ලැබෙනවා හරි දැන් මේකේ බාහිර දාලා තිනවා 3-4 පාරක් එකපාර අනේ කිරණ දෙකක් මේම කිරණ දෙකක් වෙන්නලා ඉතුරු එක ඇඳලා ගන්න කියලා ආවා. ඇහැ තියෙන තැනත් අහලා තියෙනවා මේ දින ඇහැ. ඇස්. ඔබේ පොතේ ඒක ඇඳ ගන්න right. ඊළඟට. හරි. පළවෙනි එක හරි. ඔන්න මම ඒක දැන් දෙවෙනි එකත් කොහොම තමයි අඳින්නේ කිරණ දෙක. වෙන මොකුත් නැහැ. ඔය විදියමයි. හරි. දැන් අපි ආයන්න දාලා පොතේ නාභිය මත වස්තු ඇති විට. ඔය මේ ටියුට් එකේ ආයන්න තියෙන්නේ. නාභිය මත වස්තු ඇති විට. right? හරි. නාභිය මත වස්තු ඇති විට. දැන් මම වස්තුව නාභිය මත මේක මම කරනවා හරිනේ මොනවට ප්‍රශ්න නම් කතා කරලා කියන්න right මම ඔන්න ගොඩක් වෙලා දුන්නා ඔබට නාභිය මත වස්තු ඇති දැන් ආපහු ඔබට අඳින්න මේ රූපය එතෙන්දී කදින් මතක තියාගන්න ස්පර්ශකයක් ගාලා චුට්ටියට අඳින්න මේව දර්පණය විතර වැඩි ලේසි මේක ලම්බක ඇඳලා මොකද මේ ප්‍රධාන අක්ෂය දුර පාවිච්චි කළා මේ දුරට සමාන දුරක් ගන්නවා කියන්නේ අන්න දැන් මේක මං කොහොනේ මම ඇඳලා හරියන්නේ නැහැ ඔබම තමයි මේවා අඳින්න ඕනේ අවිභාගයට එන්නේ ඔබට මට නෙමෙයි right දැන් මේ දුරට සමාන දුරක් ගත්තේ නැත්නම් වරදිනවා හොඳට මතක තියාගන්න නාභිය මත ඔන්න right ඉතින් අර විදියමයි මම අර කලින් කිව්වේ එකක් අඳිනවා දර්පණයට දැන් මේ වක්‍ර වැන්දනම් ඔබ මේ ලොකුවට මේක වරදිනවා ඒකයි මේම ස්පර්ශකේ ගාලා අඳින්නේ ඒතර මේ මෙතන දර්පණයට ප්‍රතිජේ කරන්නේ නාභිය හරහා යන ප්‍රධාන අක්ෂර සමාන්තර දෙක නාභිය හරහා ගියා හැබැයි ඊළඟ එක නම් අනිවාර්යෙන් ඇඳ නැත්නම් හරියට වරදිනවාමයි හතර මතක තියාගන්න. ඔබ මේ කෝණ මේ කිරණේ ඇඳම මේ ද්‍රවයට ඔන්න ඇඳ ද්‍රවයට ඇඳ මේ කෝණය කිරණය මම ලොකුවට ඇඳලා එහෙම අදින්න එපා. මෙන්න මේ කෝණෙට පතර කෝණේ එක. එයි කේන්ද්‍රය ඉඳලා අරය දර්පණයට ලම්බකයිනේ මේ පතර කෝණේ.
හරියට මේ කෝණේ සමාන යන්නේ නැත්නම් ඔබට සමාන්තරව ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ කිරණයයි මේ කිරණයයි පරාවර්තන දෙක සමාන්තර වෙනවා. වෙන්න ඕනේ. ඔබ මේ කෝණය හරියට ඇඳුවොත් සමාන්තර වෙනවා. ලං වෙන්න බෑ, ඈත් වෙන්න බෑ ඉස්සෙල් එක වගේ. අඳ ගන්න. කිරණ දෙක මේ විදියමයි. අඳින පරාවර්තනියවත් එහෙමමයි. ඇයි එනම් බැරි අපිට? අපි පරිස්සම් වෙන්න මේ කෝණයට සමාන කෝණයක් විදිහට අඳින්න. සමාන්තරව යන්නේ. අඳ ගන්න. සමාන්තරව යන්නේ. right. හරි සමාන්තර යන්නේ. එතකොට බලන්න ඔබට පේනවා නේද මේ සමාන්තර නම් දෙක මෙහෙට දික් කරත් වැඩක් නැහැ සමාන්තරවමයි. එනම් ප්‍රතිබිම්බය ලැබෙන්නේ කොයිද? මේ කිරණ දෙකේ මේ දික් කරා මේ දික් කරත් එකතු වෙන්නේ නැහනේ. එනම් ටියුට් එකේ යන්න ආයන්නේ ප්‍රතිබිම්බය ගැන දීලා තියෙන දැක්කද? අනන්තයේ සෑදී. කියන්නේ ප්‍රතිබිම්බ අනන්තයේ සෑදී. දෙකද නාභිය මත තිබ්බොත් අනන්තය හැදෙනවා. හොඳට මතක තියාගන්න. අනන්තය තිබ්බොත් නාභිය මත හැදෙනවා. හරි ලේසි මේවා. ප්‍රතිබිම්බය ටියුට් එකේ ආයන්න අනන්තයේ සෑදී. හොඳට මතක තියාගන්න ඉතින් ඒවා. රයිට්. ඊළඟ තුන්වෙනි අවස්ථාව. ඇයන්න. අර වගේම ආපහු අඳ ගන්න. සරල එකක් ගන්නවා දර්පණය අඳ ගන්නටක් ගාලා. හරි. මේම සරල එක අඳින්න දර්පණය අඳ ගන්න. හරි. අඳ ගන්න මේ වගේ රේඛා ගන්න. සමාන දුරින් ලකුණු කරන්න මේ දුරට සමාන දුරක් රූලේ තියෙනවානේ සෙන්ටිමීටර් 3ක් හරි 4ක් ගන්න. ටිකක් ලොකුට රූප අඳින්න. right ලොකුට අඳින්න රූප ටිකක්. හරි. පොඩ්ඩකින් ඔෆ් වෙයි කලබල වෙන්න එපා. right දැන් නාභියයි තුන්වෙනි අවස්ථාව ටිකක් ලොකුවට ඇති. නාභියයි කේන්ද්‍රය අතර වස්තුව ටක්කල් යන. අර විදියමයි දරු කියන දෙක. නාභිය කේන්ද්‍රය අතර වස්තුව තියෙන්නේ. නාභියයි කේන්ද්‍රය අතර වස්තුව